නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් පින්වන්ත වෙසක් සමයේ පිනැති ඔබ හැමදෙනාම අපි නැවතත් මුණ ගැහෙනවා සම්බුදු සිතක අසිරිය උතුම් සදහම් සාකච්ඡාව මේ සන්ධ්‍යාවෙත් ඔබට සමීප කරමින්. ඉතින් දමනේත් සංයමේත් දානේත් අසිරිය මොනවට පැහැදිලි කරමින් මේ දිනවල දහම් සාකච්ඡාව ශ්‍රවණය කරන්න අපට පුණ්‍යවන්ත අවකාශයක් යෙදුණා. ගරුතර මහා සංඝරත්නයේ කරුණාවෙන් අදත් අපේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපට අනුකම්පා කරුණා සිතින් වැඩමවන්නට යෙදුණා. ඒ වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නය හැමදිනාම දෙපා නැමෙද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අද සම්බුදු සිතක අසිරිය සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්වයත් අපි සිහිපත් කරගන්නම්. අප්‍රේල් මාස 9 වෙනි දින ජන්මදිනයේ යෙදුන ඉරේස් රාජපක්ෂ එවැගේම මැයි මාස 22 වෙනි දින ජන්මදිනයේ යෙදෙන නිල්මිනී ප්‍රනාන්දු මැයි මාස 17 වෙනි දින ජන්මදිනයේ යෙදෙන දේශානි ප්‍රනාන්දු මැයි මාස 19 වෙනි දින ජන්මදිනයේ යෙදෙන හසන්ත ප්‍රනාන්දු යන පින්වන්ත මහත්ම මහත්මීන්ට ආශිර්වාද කිරීම පිණිස ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් නිරේෂ් පිරිස් මහත්මයා, නිල්මිනී ප්‍රනාන්දු මහත්මිය, අයර්ලන්තයේ පදිංචි ඉරේෂ් රාජපක්ෂ මහත්මයා, දේශානි ප්‍රනාන්දු මහත්මිය සහ මොරටුව ලක්ෂපතියේ පදිංචි හසන්ත ප්‍රනාන්දු මහත්මයා සහ මල්කාන්ති පුෂ්පකුමාරි මහත්මියද නඳුන් සනේස් තිසුමී සහ දිමාන් යන පින්වන්ත දූ දරුවන්ද විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වන්ත හැම දෙනාමත් පිනැති ඔබ හැම දෙනාමත් කැටුව සදහම් සාකච්ඡාව පිණිස අපි අවසරය සූදානම් කරගන්නම්. ගරුතර මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරමු. ස්වාමීනි උතුම් සම්බුදු සිතක අසිරිය සදහම් සාකච්ඡාව ආරම්භ කරන්න කාලය අපට අනුකම්පාවෙන් අපගේ පින්වත් ස්වාමින් වහන්සේට අනුශාසනාවන් වැටේවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි මේ දිනවල සම්බුදු සිතක අසිරිය දැන් වැඩසටහන් 310ක් එහේ ස්වාමීනි. සම්පූර්ණ කළා අපි. එහේ. එතකොට අද 310 නේ? 310 වෙනි එක. 310. එතකොට බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් සම්බුදු ගුණම පින්වත්නි අපි හෝරා 310ක්. මම හිතන්නේ මේ නාලිකාවේ වැඩසටහන් එක දිගට අඛණ්ඩව 390ක්. මේ 590. එහෙමයි ස්වාමීනි. 590ක්. ඉතින් 590 පුරාවටම බොහෝ පිරිසක් සම්බන්ධ වුණා. ඒතර සම්බුදු ගුණම අපි ඉස්මතු කරන්නම විශේෂයෙන් අපි අනිත් දේශනාවල ගොඩක් සම්බුදු ගුණ ඉස්මතු කළා. විශේෂයෙන් සම්බුදු ගුණයම ඉස්මතු කර සෑම දහම් කරුණකින්ම සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ගුණ කඳක් ඉස්මතු කරමින් අපි මං හිතන්නේ ඔය හෝරා 310යිම ශාස්ත්‍රුන් වහන්සේගේ යම් ගුණයක් හැමතිස්සෙම ඉස්මතු කරලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා පින්වත්නි හරි ආශ්චර්යයි. ඔබ මේ දෙව් මිනිස් ලෝකයාට දින දාණය අග්‍ර දානයක්. ඒතර මිනිස්සුන්ගේ හිතවල වෛරය පෝෂණය කරන වෙනුවට ක්‍රෝධය පෝෂණය කරන බලන්න මේ වෛරය සංසාරේ අපි වෛරය පෝෂණ අනිත් අයගේ හිතවල වෛරය පෝෂණය කර ඉනව නේද? එහෙමයි. මේ ජීවිතේ මොකද වෙන්නේ? අපි හරි පුදුමයි. මේ ජීවිතේ අපි කාගේ හරි පෙරවකරුවෙක් කියලා අපේ හිතවල වෛරය උඩුදුවන
කාගේ හරි අපි මේ රූකඩයක් බවට පත් වෙනවා. ඒක තමයි අනිත් අයගේ හිතවල වෛරය පෝෂණය කරන් තියෙන ප්‍රශ්නේ. රාගي පෝෂණය කළොත් මේ ජීවිතේ මොනවා හරි ක්‍රමයකින් තමන්ගේ රාගය මේ රාගي වහලෙක් බවට පත් කරන ආකාරයේ මොනවා හරි ප්‍රශ්නයකට තමයි මැදිහත් කරනවා. තමන්ට පහර කන්න සිද්ධ වෙනවා. අනිවාර්යයෙන්. ලේසි නෑ ඒක. තේරෙනව නේද? අනේ ඒ වගේම සංසාරය අපි වෙනකොට දේව මිනිස් ලෝකයේ අනිමි යම් මුලා භවෙන්, මෝඩකම් වලින්, අවිද්‍යාවෙන්, ගොංකම් වලින් අපි සරල විදිහට කියනවා. එහෙමයි. අපි අනිත් අයගේ සිත් සතන් වනසනව නේද? ඒකේ මේ රූකඩයක් කරනව නේද අපි? සංසාරට යනකොට අපි ඔය හිමිකරුවෙක් කරනවා. ලේසි නෑ. අපි යම් සමහර මෝඩකම් වලට අපි ගැට ගැහුනට පස්සේ අපිට නිදහස් වෙන්න ලේසි නෑ. ඒ හැම දෙයකින්ම අන්තිමට නූගත්කමේ, මෝඩකමේ, සසරේ ඔහු උරුමකාරී කරන දුකේ අන්තිමට කිව්වොත් මොකද වෙන්නේ? වචනේ පරිසමාප්තාර්ථයෙන් අන්තිමට කියන තැනික වචනය කොහොමද? දුකේ උරුමකාරී කරන. එහෙමයි ස්වාමීනි. දුකේ උරුමකාරී කර කර ඔබ මේ සසර යනකොට ඔබ දුකේම උරුමකාරී බවට පත් කරනවා. ලේසි නෑ ඒක. ඒ නිසා මිතුවක්ක සසරේ අපි ආවේ ඔන්න ඔය වැඩේ කර කර. මොකද්ද? අනිත් දෙව් මිනිස් ලෝකයා දුකේ උරුමකාරයෙක් කළා. කෙටියෙන් කියනවනම් සසරට උරුමකාරයෙක් කළා. ජරා ව්‍යාධි මරණ වල උරුමකාරයෙක් කළා. තව පැත්තකින් කියනවා අද වගේ තේරුම් ගන්න ද්වේෂයේ වහල්ලෙක් බවට පත් කළා. අනිත් මිනිසුන්ගේ හිතවල ද්වේෂය පෝෂණය කෙරෙව්වා. රාගය පෝෂණය කෙරෙව්වා. මෝඩකම් වල පෝෂණය කෙරෙව්වා. මුලාභවයේ පෝෂණය කෙරෙව්වා. මිත්‍යා දෘෂ්ටි වල පෝෂණය කෙරෙව්වා. සංසාරයට වැටෙනකොට මොකද වෙන්නේ? නිදහස් වෙන්න බැහැ ලේසි. කොහෙන් හරි ගිහිල්ලා අර වගේ දෙයකට සෙට් වෙනවා යා. එහෙමයි. ගැලවෙන්න හම්බෙන්නේ නැහැ යාට. අන්තිමට මොකද වෙන්නේ? මේ වගේ දේවල් සෙට් වුණාට පස්සේ තමයි මේ ජීවිතේ හිරේ විලංගුවේ වැටෙනවා. අඩු වයසින් මැරුම් කන්න වෙනවා. වෙන්නේ නැද්ද? එහෙම තුෙන් බලන්න සමහරලාට සමහර කෙනෙක් ඒ වගේ දේවල් කළ කෙනෙක් වොන්න අන්දනවා. දේශේ අපි තුන් ඔයාව දේශයෙන් අවුස්සනවා. සමහරලාට එයා දන්නේම නෑ අම්මා මරලා, එක්ක තාත්තා මරලා, සහෝදරයෙක් මරලා, සමහරලාට පවුලේ කෙනෙක් මරලා, රටේ තොටේ කෙනෙක් මරලා, අන්තර හිරේ විලංගු වැටලා ජීවිතාන්ත කාලම් දුක් විඳිනවා. වෙන්නේ නැද්ද එහෙම? බලන්න මේ අපි මේකට හේතුව මොකද්ද මේ? අග්‍ර දීක හිමිකරුවෙක් කරීවේ නෑ ලෝකයා. ඒ නිසා පින්වත්නි අද මේ ජීවිතේ බුදුරජාණන් දේශනා කළේ ඒකයි මේ ලෝකේ. ඒ නිසා දිනවනම් දානයක් ධර්ම දාන දෙන අග්‍රයි. සමහර කන්න දුන්නත්, බොන්න දුන්නත්, අඳින්න දුන්නත්. දැන් බලන්න සමහර දෙමව්පියෝ ජීවිත කාලෙම කන්න දෙනවා, අඳින්න දෙනවා, බොන්න දෙනවා, ඇඳුම් පැළඳුම් දෙනවා, වැසිකිලි කැසිකිලි ඔක්කොම අතු ගාලා ආමිෂයෙන් අපිට ලාභ සත්කාර වලින් අපි සන්තර්පණය කරනවා. එහෙම කරන දරුවාම අනිත් පැත්තට යම මරන්නේ නැද්ද සමහර විට? තාත්තා මරන්නේ නැද්ද? සමහරලාට ඒ දරුවාම මේ රටට, ජාතියට, ආගමට විනාශ කරන මහා දරුණු කෙනෙක් බවට පත් කරන්න බැරිද? පුළුවන්. එහෙමයි. ඇයි? අග්‍රදේක හිමිකරුවෙක් කලේ නෑ ඔහු. අග්‍රදායාදයක හිමිකරුවෙක් කලේ නෑ ඔහු. ඒ නිසා අපි මේ යුගයේ ඉන්නකොට එතකොට අපි කන බොන දේවල් වලුත්, අඳින පළඳින දේවල් වලුත් අපි මොකද මේ යුගය ගත්තොත් එහෙම අපිට දැන් බුදුරජාණන් වහන්සේ කාලේ වගේ අපිට කරන්න බෑ. මේ බුදුරජාණන් වහන්සේ කවදාවත් මේ මනුෂ්‍ය වර්ගයා දිව්‍ය කිසිම කෙනෙක් ආමිෂයෙන් සන්තර්පණය කළා නෑනේ. 이르දීමවත් මවලා. කෑම නැති මොහොතකවත් කළා නෑනේ ඒක. කළා නෑ. බුදු යුගයට ඒක ඕනෙම නෑ. ඇයි? නුවණ ප්‍රඥාව හොයන ලෝකයක් ඒක. සත්‍ය හොයන ලෝකයක් ඒක. වැඩිපුර ගත්තොත් එහෙම. gedara ඉන්න මිනිස්සයා පවා සත්‍යයක් හොයනවා. සත්‍යට ආසයි. විමුක්තියක් හොයනවා. විමුක්තියකට ආසයි. තේරුණා නේද? එහෙම ලෝකෙට අවශ්‍ය දේ විතරයි බුදුරජාණන් දුන්නේ. අද යුගයේ මිනිස්සු එතකොට එහෙම එකක් නැහැ ඇත්තටම. කල්ප අලාතුරකින් මිනිස්සෙක් තමයි සත්‍ය හොයන්නේ. විමුක්තියක් හොයන්නේ. ඒතරි මිනිස්සයට මේක දීපු ගමන් ඒක ප්‍රයෝජන ගන්නවා. තව පිරිසක් ඉන්න හැබැයි සත්‍යයට සංවේදී වෙන මනසක් තියෙනවා. නමුත් ඒගොල්ලෝ යම් යම් පොඩි මොන හරි ආමිෂයේ දේවල් වලින් මොන හරි පීඩාවටපත් වෙලා. ඒතර ඒ නිසා අපි දෙමව්පියෝ විදියට
අපි මේ රටේ තොටේ මිනිස්සු ඇසුරු කරන විදිහට අපි යන්නේ අපි දැන් සීල භාවනා වැඩසටහනකට අපි මිනිස්සුන්ට දානමාන දීලා ගිලම්පස ටික දීලා ඒ ටික දීලානේ බණ කියන්නේ අපි. එහෙමයි ස්වාමීනි. තේරෙනවද නේද? අද තෙන්ට එන වෙලාව තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කාලෙම කන්නේ. නමුත් අද එහෙම යම් ප්‍රමාණයකට දීලා හැබැයි වටිනම දායාදෙ මොකද්ද? හැබැයි අර දායාදෙ දුන්න කියලා හිතන්නකෝ. ඒක නිකන් අර නයින්ට කිරිපෙව්වා වගේ වැඩක්. නයන්ට කොච්චර කිරිපෙව්වත් සුළු දෝෂයෙන් අනිත් පැත්තට පෙරලා දෂ්ට කරන්නේ නැද්ද? දෂ්ට කරනවා. එහෙමයි. අද ඒවට නිදසුන් වර්තමාන සමාජයේ සිද්ධ වලින් දකින්න ලැබෙනවා. ඒ මිනිස්සයා පෝෂණය කරන්නේ මොකද්ද? කෑමෙන්, බීමෙන්, අඳින දේවල් වලින් පළඳින ඉච්චරයි. මිනිස්සයාට වෙන දෙයකින් පෝෂණය කළේ නැහැ. ඊට පස්සේ මේ මිනිස්සයා මොකද වෙන්නේ? පෙරලා. ඒ දේවල් වල පොඩි අඩුපාඩුවක් වෙච්ච ගමන්ම සමහර දීපු මිනිස්සයාම වනසන. නැද්ද එහෙම? දීපු මිනිස්සයාම වනසන. ඇයි? ආධ්‍යාත්මික විමුක්තියක් පිණිස, ලෝකෝත්තර මගක් පිණිස, සත්‍යයක් පිණිස බුදුවරු පවා දකින්න මේ ලෝකයේ අග්‍ර දානය ධර්ම දානය කියලා දකින්නවනම් සියලු උපකාර අතර අග්‍රදී ධර්ම මේ ධර්මයෙන් කරන උපකාරය කියලා දකින්නවනම් අන්න ඒකයි දකින්න හේතුව. එහෙමයි. හැබැයි මේ දානය හේතු කරගෙන මේ මිනිස්සු මුලා කරවන්නේ. ප්‍රඥාවේ හිමිකරුවෙක් කරනවා. ගුණයක හිමිකරුවෙක් කරනවා. දුකෙන් නිදහස් වීමේ හිමිකරුවෙක් කරනවා. අන්තිමට මොකද වෙන්නේ? ධර්ම දානයේ ආශ්චර්යය. ඔහුවේ හිමිකරුවෙක් කරනවා. එහෙමයි. ඒකයි බුදුරජාණන් වහන්සේ කාලේ 7 අවුරුද්දේ අයට පවා පුදුම අපිට හිතා ගන්න බැරි විදිහට පිළිසරණ ලැබෙනවා. අද මේ වයස මෝරා කියපෝ මිනිස්යන්ට කන්නක් දීලා බොන්නක් දීලා ධර්ම දීලා අන්තිමට මිනිස්සු එකකින් ප්‍රයෝජනයක් ගන්නෑ. නමුත් ඒ කාලේ 7 අවුරුද්දේ පොඩි අය පවා බීකින් ධර්මය අවබෝධ කරනවා. ශාස්ත්‍රුන් වහන්සේ ඒ වගේ පොඩි අයගේ පිටිපස්සින් ඉඳලා තියෙනවා. ඇයි ඒ? සසර කරපු මහා පිනක් තියෙනවා. ධර්මයේ හිමිකරුවෙක් වෙන. එහෙමයි ස්වාමීනි. ඇයි ඒකට හේතුව? සසර බොහෝ කලක් ඒ අය සමහර විට අනිත් දෙව් මිනිස් ලෝකයා ධර්මයේ හිමිකරුවෙක් කරවලා ධර්ම දානයක ආශ්චර්යය. එහෙමයි. ඒ ධර්ම දානයක ආශ්චර්යයක් තියෙන්නේ. කුඩා කලම සත්‍ය ලැබෙනවා. කුඩා කලම සත්‍ය ලැබෙනවා. කුඩා කලම සත්‍ය ලැබෙන්නේ හේතුව කොහොමද? බොහෝ කලක් මිනිස්සු අසත්‍ය සමාදන් කරවන්නේ සත්‍යයේ සමාදන් කරවලා තියෙනවා. ඒ නිසා තමන් එතකොට පින් පුරාගෙන අපි දැන් ඊයේ කතා කළේ කලබල වෙලා වැඩන්නේ අපි. ඒ නිසා අපි අපේ පින කරගෙන අපිත් හැමතිස්සෙම මේ සත්‍ය කියවමින් සත්‍ය ශ්‍රවණය කරමින් අපි වාසය කර සීලාදී ගුණධර්ම දානය ඒ විතරක් නෙවෙයි විශේෂ වැදගත් දේ තමයි මොකද්ද මේ? කෙලෙහි ගුණ සිහි කරන්න පුළුවන් හැකියාව, ගෞරව කළ යුත්තාට ගෞරව කරන්න පුළුවන් මානසික හැකියාව, ඒවට කියනවා සංයමය දමනය. මේ වැදගත් පුරුදු වලට මූලික තැන දිදී තමයි අපි පින පුරන්න ඕන. එහෙමයි ස්වාමීනි. සුදුසු අවස්ථාවේ සුදුසු තැනදී සුදුසු જાතියේදී සුදුසු ඉපදීමේදී සුදුසු තැනට ශ්‍රේෂ්ඨ තැනට අපි ගෙනියන්නේ. ගෙනින තැන කවද්ද කියලා අපිට කියන්න බෑ. ඒ කියන්නේ හොය ඉන්න එපා. තමන් විමුක්තියට ගෙනියන තැන දුකෙන් නිදහස් කරන දවස හොයන්න එපා. එහෙමයි. අදාළ ගුණේ පුරන්න. දැන් අපි ඊයේ කතා කළේ මහා සුදස්සන රත්තුමා අවුරුදු 84000 දෙකක් ගිය තැනයි තමන් සක්විති රජකම ලැබෙන්නේ. දැක නේද? දැන් සම්බුද්ධත්වයට පත් වෙන මහ බෝසතන් වහන්සේට අච්චර දීර්ඝායුෂ තියෙන කාලේ දැන් බලන්න මේ කාශ්‍යප දැන් කතා කරේ ඝටිකාර සූත්‍රය කතා කළේ කාශ්‍යප රහ සම්බුදුරයන් වහන්සේ බුද්ධ ශාසනෙත් හිමි වෙනවා. ඊට පෙරත් කාල වකවානු දීර්ඝායුෂ තියෙන කාල හිමි වෙනවා. නමුත් ඒ කිසි තැනකදී සම්බුද්ධත්වයට පසක් කරන්නේ පුරන්නේ ගුණයයි. හැම තිස්සෙම විශ්වාස කරන්න. තමන්ගේ මේ අමඥෝ මේ තමන්ගේ හිතට ඇති වෙන මෝඩ සිතිවිලි විශ්වාස කරන්න එපා. හැම තිස්සෙම විශ්වාස කරන්න ධර්මයේ. එහෙමයි. තමන් සීලය පුරන්න, පින පුරා ගන්න අවංකව කපටිකම්, කට්ටකම්, කෛරාටිකම්, දූෂණ, වංචා අතහැරලා සංයමයේ යුතු, දමනයේ යුතු ජීවිතයක් ගොඩනගන්න අදාළ ජීවිතේ තමන් අදාළ තැනට ගෙනියයි. එහෙමයි තියෙන්නේ. එහෙමයි. අදාළ ජීවිතය අදාළ තැනට ගෙනියයි. එහෙමයි. ස්වාමීනි, ඒ සුන්දර ධර්ම දානයේ ආසිරිය අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැමදෙනා සමාදන් කරන්න නේද? ස්වාමීනි, දැන් භවභෝගී අසීසුරු ඒ දේවල් කෙරෙහි ඒවා අපට ඇහැට පේන දේවල්නේ.
ඒවා ලැබෙන ඒවාගෙන් බහුල වෙන ඒවා සුලභ වෙන පුණ්‍ය ප්‍රතිපදාව වුණත් ලෝකයට දායාද වන්නේ ධර්ම දානෙන්ද ස්වාමී? අනිවාර්යෙන්මනේ. එහෙමයි. දැන් බලන්න මේ දැන් සමහරව නම් හිතමු අපි වැඩසටහන පටන් ගත්තා. ඒතර බණහනකට ශ්‍රද්ධාව ඇති වෙනවා. එහෙමයි. දායකත්ව සපයනවා. ඒ බණහනකට තව පිළිසකට ශ්‍රද්ධාව ඇති වෙනවා. එහෙම නේද මේ කාර්යය? එහෙමයි ස්වාමී. එහෙම නැතු අපි මුල්ම කියපු බණේ මට මතකයි මම මුලින්ම අප්පමාදේන සම්පරිදාස් මං හිතන්නේ 2020. 2020 සැප්තැම්බර් මාසේ 20 ගානද වල මතක හැටියට. එහෙමයි. පළවෙනි අප්පමාදේන 100 වෙනි වැඩසටහනට තමයි මම වෙඩි. එහෙමයි ස්වාමී. විදාය පටන් ගත්තද බණ අහනවා. මොන මිනිසෙකුට ශ්‍රද්ධාව ඇති වුණා. තව කෙනෙක් දායකත්වය බාරගත්තා. ආයි ශ්‍රද්ධාව ඇති වුණා. එහෙම නේද මේක ආවේ? එහෙමයි. අද දැන් මගේ වැඩ මම කරපු ටික විතරක් ගත්තොත් එහෙම ඒතර අපිට පැහැදිලිවම පේනවා 590 දෙනෙක්ගේ හිත සතන් ශ්‍රද්ධාවෙන් තෙත්තුණා නේද? ඊට වැඩි මම කියන්නේ සමහර අය ඉතින් ඇත්තටම සල්ලි දී ගන්න බැරි අහිංසක දුප්පත් කය ඉන්නු ශ්‍රද්ධාව ඇති වෙච්ච කට්ටිය ඉන්නවා. නමුත් ශ්‍රද්ධාව හිමිකරුවෙක් කලේ නැද්ද? එහෙමයි. ඒතර අර දැන් කී දෙනෙක් එතකොට සමහර එක වැඩසටහනක කී දෙනෙක් හිත තුළ ශ්‍රද්ධාව උපදිනවද? ඒක හිමිකරුවා වෙන්නේ කවුද? තමන්. අග්‍ර දෙයක හිමිකරුවෙක් නේද වෙන්නේ? එහෙමයි ස්වාමී. ඒක අපි මේ ජීවිතේ අපි සමහරට 40000 අපි දුමු කන්න බොන්න ගෙවල් දොර හදාගෙන වැය කළා කියලා. සමහරලාට ඒකට කරන්න බෑ තමන්ට ශ්‍රේෂ්ඨ දෙයක හිමිකරුවෙක් කරන්න බෑ. එහෙම නේද? ඒ මුදල් ටිකට ශ්‍රේෂ්ඨ දෙයක හිමිකරුවෙක් කරන්න බෑ. හැබැයි අර සිත් තුළ ඇති වෙච්ච ධනිත වෙච්ච ශ්‍රද්ධාව මිනිස්සුන්ගේ ධනිත වුණා නම් අන්නේ මිනිස්සුන්ගේ හිතවල උපදී ධනිත වෙච්ච ශ්‍රද්ධාවෙන් රැස් වෙන පිනට තමන් හැබැයි සසරේ ශ්‍රේෂ්ඨ දෙයක හිමිකරුවෙක් කරන්න පුළුවන්. මට උනත් එච්චර තමයි. එහෙමයි ස්වාමී. මට දැන් හරි පුදුමයි දැන් මේ ධර්ම දානයේ ආශ්චර්යය. පොඩි දෙයක් හරි සමහර හිත කනස්සාලට පත්තලා ඉන්නකොට අපිට ඒ ආශ්චර්ය දැනෙනවා. සමහර විට මොකද වෙන්නේ? සමහරට සොඳුරු දහම් කරුණක් අහලා මීට දාලා. දැන් මට ඊයේ අද ඒ දෙකේදම හරි පුදුම ලස්සන දෙයක් එහෙම දෙයක් සිද්ධ වුණා මට. එහෙමයි. දැන් මේ ලංකාවේ සිදුලා තියෙන වාතාවරණෙත් එක හරි අපිටත් ඉතින් මේ අහිංසක මිනිස්සුනේ ඉතින් මේ. ඒකට මේ සිදුවලා තියෙන දේවල් එක්ක බොහොම ඉතින් කනස්සලට ඇත්තට පත් වෙලා හිටියේ. එතකොට හිතා ගන්න බැරි විදියට බොහොම ලස්සන සොඳුරු හිතා ගන්න බැරි හිත නිවන. ලස්සන කල්පනාවක් සහිත බොහොම ලස්සන දහම් කතාවක් මේ මං ඉන්න තැනක අහන්න ලැබුණා. එහෙමයි. ඒක ටක් ගාලා ආපහු ධර්ම මනසිකාරය හදාගෙන හිත හදාගෙන කරනවා බවට පත් වෙනවා. ඒක මේ නිකම්ම හිතයක් ඒක. මේ අවස්ථාව සඳහන් කරන වෙලාව ඔව් අනිවාර්ය නෑ. විස්තරේ කියන්න අදාළ නෑ. විස්තරේ කියන්න අදාළ නෑ. ඒතර ඇත්තට මේක ඊට පස්සේ එතන හිත පිහිරලා හිත හදාගන්න බොහොම ලස්සන කරුණාවක් බවට පත් වුණා. මේ මට හිතුණා මේ දේවල් මුණ ගස්සන්නේ අපිම කරපු පිනක් විශ්ින් කරන්නේ ඒක. එහෙමයි. අපේ හිත නිවනවා. ඇයි? අපි දැන් 590 පුරාවට අපි හිත නිවන්නනේ මහන්සි ගත්තේ. හිත නිවුවා නම් අවංක අදහසින් හිත නිවුවා නම් අපේ හිත නිවනවා. එහෙමයි. ඒක සාමාන්‍යයි. ඇවිස්සුවා නම් අපේ හිතත් අවුස්සනවා. රාගෙන් ඇවිස්සුවා නම් රාගෙන් අවුස්සනවා. දේශෙන් ඇවිස්සුවා නම් දේශෙන් අවුස්සනවා. මෝහෙන් ඇවිස්සුවා නම් මෝහෙන් අවුස්සනවා. සත්‍යයෙන් නිවුවා නම් සත්‍යෙම නිවනවා. එහෙම ඒක තමයි ආශ්චර්යය. ඒ නිසා තමන් කරන උදාර පින ගැන සතුටු වෙන්නයි අපි මේ කාරණා සිහිපත් කළේ ඇත්තට. ඒ නිසා මේ ධර්ම දානේ දෙන පිරිස ඒ නිසා හොඳට මතක තියාගන්න. ධර්ම දානේ දෙන පිරිස ඔබ මෙහි හිමිකරුවෙක් කරවන. අපි ඇත්තට මේ සංසාරයට යනකොට රාගෙ ගැට ගැහෙන්නේ නැතිව, ද්වේෂයෙන් ගැට ගැහෙන්නේ නැතුව, මෝහයෙන් ගැට ගැහෙන්නේ නැතුව සත්‍යයෙන් නිවන චරිතයක් වුණොත් නේද අපි ආරක්ෂා වෙන්නේ හැමතිස්සෙම. ඇයි මුළු ලෝකෙම අපේ හිත රාගෙන් ගිනි ගන්නවන්න කටයුතු සූදානම් වෙලා තියෙයි. එහෙමයි. ගිනි ගනි. හැබැයි එහෙම වෙලාව හදිස්සිය අපිට සත්‍යයෙන් නිවන මොහොතක් උදා වුණොත් අපි හිතන සැනසෙච්ච කෙනා බවට පත් වෙන්නේ අපි. එහෙමයි. සමහර අනිත් අයත් නිවන කෙනා බවට පත් වෙන්නේ අපි. එහෙම නේද? දේශයෙන් ගිනි ගන්න කුළු ගන්න යන ලෝකේ. සමහර අපිත් දේශින් කඩා වැටලා ඉන්නකොට අහම්බෙන් අපිට අග්ගාලා අපිට සත්‍ය අසන්න සලස්සෝලා නිවන කෙනෙක් බවට පත් වෙ අපි මේ රැස් කරන පිණි. ඒ යාම තමයි සමහරට අනික් කට්ටියගේ හිත නිවන. තේරුණා නේද? සමහරට දැන් මමත් කඩම් වැටලා දැන් අද මම මෙතන බණ කියන්න ආව නම් මේ වෙලාවේ සමහරට මාත් සමහර විට දේශයෙන් කිපිලා මාත් සමහරට අනිත් අයගේ හිත අවුස්සල වෙන්නේ නැද්ද? වෙන්න පුළුවන් නේ. නමුත් මේ පරිසරේ නැති කරන කුමක් විසින්ද? පිනක් විසින්.
හරි පුදුමයි ඒක. එහෙමයි. දැන් ශාස්ත්‍රුන් වහන්සේ සසර පුරා මිනිසයා ඒ කාලයේ තියෙන සත්‍යයෙන් සනසෝමින් නිවමින් දුක් දුරු කරන අදහසින් එන්නේ. එහෙමනේ ශාස්ත්‍රුන් වහන්සේ සසර පුරා ඒ පාරමී බලය පුරද්දී දෙවි මිනිස් ලෝකයේ හිත නිවල ජීවිත නිවනවා. හරි පුදුමයි. එහෙම නිවනිවා එන ශාස්ත්‍රුන් වහන්සේට අන්තිමට සම්බුද්ධත්වයට පත් වෙලා අමෘතයෙන්ම නිවන්න පරම භාග්‍ය උදා වෙනවා. එහෙමයි. පිනක ආශ්චර්යයක්. පිනක ආශ්චර්ය. ඒ වගේ ශ්‍රාවක සංඝ පිරිසකුත් ලැබෙනවා. එතකොට අද වගේ විවේක නෙවෙයි බුදු කෙනෙක් පහනුනේ රහතුන්ම තමන්ගේ ශ්‍රාවකයන්. එතකොට රහතන් වහන්සේලා මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ. ගිහි ඇත්තොත් පැවිදි ඇත්තොත් සියලු දෙනා උතුම් ධර්මයේම සනසන යුගයක් එතකොට. එහෙමයි. බලන්න ශාස්ත්‍රුන් වහන්සේට කොච්චර ආශ්චර්යද කියලා ඒතර පින එහෙමයි සා. හිතා ගන්න බෑ. අපි යමතර කාරණා ටික කතා කළේ බොහෝ කාල වෙලා ගියා යමතර කාරණා ටික මම හිතන්නේ ඒක වැදගත් වෙන කාරණා ටික. ඒතකොට අපි මේ කතා කරගෙන හිටියේ පින්වත්නි මේ භාග්‍යතුන් වහන්සේගේ පෙර ජීවිත සිහි කරන සොඳුරු හැකියාව ගැන දසබල ඥානය ගැන ඒ සුන්දර විස්තර වෙන සොඳුරු දේශනාවක් පිරිනිවන් මංචකයේ ඉඳගෙන ඒ දසබල ඥානී ආශ්චර්යයෙන් විදහා දක්වපු සොඳුරු මොහොතක්. මහා සුදස්සන සූත්‍රය. ඒතර මහා සුදස්සන සූත්‍රයෙන් අපි කතා කළා ඒ කාලේ එතකොට මේ කුසිනාරා නගරයේ මීට කල්ප ගානකට පෙර ඒ කුසිනාරාව තිබුණු සුන්දර විදිය. එතකොට ඒ වගේම මහා සුදස්සන රජු සක්විති රජ කෙනෙක් වෙලා ඒ දිව්‍ය ඒ හරිම පුදුම විදියට ඒ රාජ ඉරදිය තිබුණු ආකාරය. එතකොට අද දැන් කතා වෙන ඊළඟට හරි ආශ්චර්ය මහත්තයා. ඊළඟ මේ සක්විති රජතුමා මේ ගැන විස්තර කරලා තියෙනවා. සක්විති රජතුමාට හිතුණ කියන ඊට පස්සේ මහා සුදස්සන රජතුමාට මේ තල්ගස් අතරේ දුනු 100ක් දුරින් පොකුණු ඉදි කරන්නේ නම් යහපති කියලා. ඒ කාලේ පාවිච්චි කරපු මොකක් හරි ඒක ක්‍රමයක්. අද කිලෝමීටර් ගානක් පත් වෙලා තියෙන්නේ. මීටර් ගානට ආනන්දිනී මහා සුදස්සන රජුගේ තල්ගස් අතරේ දුනු 100ක් දුරින් පොකුණු ඉදි කරලා කියන බලන්න මේ සුන්දර සිත හරි ආශ්චර්යයි. මොකද කියන්නේ ආනන්දිනී පොකුණු සතර වර්ණයෙන් යුතු ගඩොලින් බඳුණු ලද්දාහුය කියන. එක් ගඩොලක් රණින් සාදා තිබුණා කියනවා. තව එකක් රිදීයෙන් සාදා තිබුණා කියනවා. තව එකක් වෛරෝඩියෙන් සාදා තිබුණා කියනවා. තවත් එකක් පළුඟෙන් සාදලා තිබුණා කියනවා. එහෙමයි. මේ ගඩොල් වල ස්වභාවය මේ කියන්නේ. දැන් මේ මොකද්ද මේ පොකුණු හැදුව පොකුණු වල මේ බැඳලා තියෙන විදිය. ඊළඟට කියන ආනන්දිනී පොකුණු වල සතර වර්ණයේ යුතු පඩි පෙළවල් තිබුණා කියලා. දැන් අද යුගයේ මෙහි මේ පොකුණක් තියා මේ සිමෙන්තියෙන්ම පොකුණක් බඳින්න පරිසරයක් තියෙද බලන්නකෝ. එහෙමයි. ඒකත් එක පිරිසක් ඇවිල්ලා බැඳලා යනවා අනිත් පිරිස කඩලා යනවා. එහෙම එකක් නේ තියෙන්නේ. මහා පහත් සිතුවිලි යුතු යුගයක් නේ. තේරෙනව නේද? ඉතින් එහෙම පොකුණක් කෙසේ නිර්මාණය වෙනවද? පහත් මේ සිතුවිලි තියෙන මිනිස්සුන්ට. කියනවා තවත් එක කියනවා මේ පොකුණු සතර වර්ණයෙන් පඩිපෙළ හතර බැගින් තිබුණා කියන එක පඩිපෙළ රත්තරන්. අනෙක රිදි, අනෙක වෛරෝඩි, අනෙක පලිඟු. හොරාන් බිමන් බලන්න දැන් රත්තරන් පඩිපෙළේ ආශ්චර්යය. රත්තරන්ෙන් තැනෝ පඩිපෙළේ දෙපස කණු රත්තරන් කියනවා. මේ ගරාදි රිදී කියනවා. එහෙමයි. රන් කණු මුදුනේ රිදියෙන් තනා තිබුණා කියන හෙඩ් එක රිදි. කොච්චර ලස්සන තියෙන නැද්ද? රිදියෙන් තැනූ පඩිපෙළේ කණු රිදී ඒ වගේම ගරාදි රත්තරන් රිදී කණු මුදුනේ රත්තරන් හිස. ඊළඟට කියන වෛරෝඩියෙන් තැනූ පඩිපෙළේ දෙපස කණු වෛරෝඩි ගරාදි පලිඟු වෛරෝඩි කණු මුදුන පළඟුවේ. ඊළඟට කියන පලිඟුවෙන් තැනූ පඩිපෙළේ දෙපස කණු පලිඟුවෙන් ගරාදි වෛරෝඩි පලිඟු කණු මුදුන වෛරෝඩියෙන් තනා තිබුණා. කොහොම ලස්සන ඇත්තනේ. ඒ ස්වාමීනි. පුදුම. එතකොට මේ කුසාවතිය දැන් මේ කුසිනාරාව දැන් අද ගියොත් ඉන්න. උදරන් ටිකක් ජනා කීරන දෙයි කාලේ හිමවත් ජනා කීරන වෙලාව තිබිලා නැහැ. නමුත් බලන්න හරි ආශ්චර්යයි. දැන් මේ දේශනාවේ අන්තිම හරියේදී පුදුම හිතෙනවා.
ශාස්ත්‍රඥ වහන්සේ මේ කය අතහරින්න මෙතෙන්ට පැමිණියේයි කියලා. හිතා ගන්න බෑ ඒක. ඒක සොඳුරු විස්තරයක් තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ එතනම ශරීරය අතහරින්න නිවිල යනද මේ ජීවිතේ නිවිලම යනවනේ ශාස්ත්‍රඥ වහන්සේ. 7 වෙනි අවස්ථාව. එහෙමයි. දැන් මේ කුසිනාරාවේ සර්වඥයන් වහන්සේ ශරීරය අතහරින 7 වෙනි අවස්ථාව. ආය 8 වෙනි සැරේට මම යන්නේ නැහැ කියනවා ආනන්ද. එහෙමයි. ඊට පෙර 6 වතාවක් කුසිනාරාවෙම කය අතහැරලා තියෙනවා. ඒකයි එතෙන්ට එන්නේ සර්වඥයන් වහන්සේ. පුදුම දෙයක් ඒක. සමහරවිට එක දිගට ආපු අවස්ථා 7ක් ගැන මම හිතන්නේ මේ තියෙන්නේ. එක දිගටම ආපු අවස්ථා 7ක්. ආනන්දේනේ පොකුණු වනාහි වේදිකා දෙකකින් වට කරලා තිබුණා කියන වේදිකා දෙකක්. දැන් අද වේදිකාවක් කියව මං හිතන හැටියට මේක. දැන් ওই ප්‍රධාන ක්‍රීඩාංගන වල වටේ වේදිකාවක් තියෙන මිනිස්සුන් වාඩි වෙලා ඉන්නේ. එහෙමයි. පඩිපෙළවල් වගේ. ආන් ඒ වගේ. වටේ වේදිකාවන් දෙකකින් වට කරලා තිබුණා කියන. පිරිසක් වාඩි වෙලා ඉන්න නාන මිනිස්සුන් නාන්න. එක වේදිකාව රත්තරන් අනිත් වේදිකාව රිදි. රණින් තැනූ වේදිකාවේ රණින් තැමූ ස්තම්භ. ඒතර උඩ වහලකුත් තිබිලා තියෙනවා මං හිතන හැටියට. සමහරවිට නිකනුත් තිබිලා තියෙනවා මම දැක්කොත් පිට රටවල් වල. මම දැන් අර ලංකාවේ ඉස්සර අනුරාධපුරේ ගත්තොත් එහෙම නටබුන් ගත්තොත් එහෙම වහලක් නැතුව ස්තම්භ විතරක් තිබිලා තියෙනවා. ලස්සනට. මම පිට රටවල් වල ගොඩක් දැකලා තියෙනවා එහෙම. මේ කණු විතරයි වහලක් නැහැ. ඒක ලස්සන මේ හොඳ ලස්සන පෙනුමක් ගෙන දෙන ලස්සන දෙයක් ඒක. ඒ කාලේ තිබුණ තියෙන වේදික රිදීෙන් තිබුණා කියනවා. රිදීෙන් තැනු ස්තම්භ මුදුන් තිබුණා කියනවා. එතකොට ඒ වගේම තියෙන රිදී කියන මොකද්ද කියන්නේ? රිදීෙන් තැනු ස්තම්භ මුදුන රිදීෙන් කළ වේදිකාවේ රිදීෙන් කළ ස්තම්භ. රණින් තැමු ස්තම්භ මුදුන. ඒ කියන්නේ ස්තම්භෙ තිබිලා තියෙනවා. ස්තම්භේ මුදුන රණින්. එහෙමයි. එකල්ලි ආනන්දනි මහා සුදස්සන රත්තුමාට මෙහිම අදහසක් ඇති වුණා කියන තව සොඳුරු පුණ්‍යසිතේ ඉල්ල. මම මේ පොකුණ වල මහනෙල් නෙළුම් කුමුදු සුදු නෙළුම් ආදී ජලජ පුෂ්පයන් රෝපණය කරන්නේ නම් යහපති කියලා හිතුණා කියනවා. ආනන්දනි මහා සුදස්සන රජුණු ඒ පොකුණ වල සෑම ඍතුවකම හැම කාලෙදිම පිපෙනවා. සමහර මල් පිපෙනවා සමහර එක කාලයක විතරයි. ඒ නිසා සෑම ඍතුවක පිපෙන විදිහට තමයි මල් රෝපණය කළා කියලා කියන්නේ. එහෙමයි. ජනයාට සියලු ජනයාට එක්කෙනෙකුට සීමා වෙලා නැහැ කියන හැම කෙනාටම මහනෙල් නෙළුම් කුමුදු සුදු නෙළුම් ආදී ජලජ පුෂ්පයන් රෝපණය කළා කියන. දැන් අද මෙහෙම එකක් කළොත් එහෙම මොකද මිනිස්සු නිඳා කරන්නේ නැද්ද? අපහාස කරන්නේ නැද්ද? ඒක සමහර රටට ඉත බලන්න මේ සොඳුරු සිත් ඇති සමහර රජවරුන්ගේ හිතල ඇති වෙන එකක් ඒක. මොකද මේ රාජ්‍ය සුන්දර කරනවා ඒක. අද මේ අසත්පුරුෂ ඒ අර පාපී සිත් වලට ඇති වෙන නින්දාවමනේ මේ නින්දාවමයි එන්නේ. තේරුණා නේද? නින්දාවමයි එන්නේ. හැම එකටම නින්දා කරනවා. ඔච්චර මොකටද? දැන් පේන්නේ අපි බුද්ධ රාජමාලිගා හදන කාලේ මේ සියල්ල අතහැරලා ගිහ රාජමාලිගා අතහැරලා ගිහ එහෙමනේ එන්නේ සමහර අසත්පුරුෂයන් මේෂ බලන්නකෝ. රාජමාලිගා අතහැරලා ගියපු ශාස්ත්‍රඥ වහන්සේ මොකටද මාලිගා? මොන අසත්පුරුෂයන විදිය. සර්වඥයන් වහන්සේ වෙනුවෙන් මේ ලෝකෙ මිත්‍යා දෘෂ්ටික අය වෙනුවෙන් මිත්‍යා දෘෂ්ටික දේ අදහස් වෙනුවෙන් කොච්චර ලෝකේ මහා ස්තම්භ නිර්මාණය වෙලා තියෙනවද? මහා ගොඩනැගිලි නිර්මාණය වෙලා තියෙනවද? එහෙම ගොඩනැගිලි හදලා ඒ වන්දනාමාන කරන්න ඒ බලන්න යන්න දැක බලන්න යන කෝටි ගණන් ජනතාවද ඉන්නවා. එහෙමයි. එහෙම ලෝකෙක ලෝකෙට කල්ප කාලාන්තරයකට කලාතුරකින් පහළ වෙන පාරමී බලයකින්ම පහළ වෙන දෙව් මිනිස් ලෝකයා දුකින් ඈතර කරන උදාර අරමුණින් පහළ වෙන වැන්දත් සාදුකාර දුන්නත් මහා පිං උපදින ශාස්ත්‍රුන් වහන්සේ නමක් වෙනුවෙන් මාලිගාවක් ඉදි වෙනකොට අසත්පුරුෂයන්ට දරන්න බෑ. කෝටි ගාණක් දැකලා සාදුකාර දෙනවද? ඒ සාදුකාරී මිනිස්සයාට කොච්චර පිං පුරවනවද? අසත්පුරුෂයාට යපෙන්නේ. මං කියවේකනේ දැනුමින් සංනද්ද වෙච්ච අසත්පුරුෂ ලෝකෙට ඔච්චරයි. ඒතර ගුණයක් නැති අසත්පුරුෂ ලෝකෙට ඔච්චරයි. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? එහෙම ලෝකෙට අම්මා අප්පා මරුණා ගණන් ගන්නෑ නේ. ගණන් ගන්නෑ. එහෙම අසත්පුරුෂ ලෝකෙ.
හරි පුදුමයි ඒක. දැන් අද මහා ලොකු රැඩිකල් වෙච්ච සමහර ඔය ගුරුවරු කියන ප්‍රසිද්ධ එහෙමයි පවා ඉන්නවනේ. අම්මා අප්පා ගැන එහෙම මුකුත් නේ, කෙලිහි ගුණයක් ගැන මුකුත් නැහැනේ. තමන්ගේ මේ අර මේ හිතන දේවල් විතරයි මේ ලෝකෙට හුවා දක්වලා ඒක විතරයි ලොකුයි කියලා දඟලන්නේ. එහෙමයි ස්වාමීනි. ඔව්. එච්චර අසත්පුරුෂයි. අසත්පුරුෂ සමාජයක් තියෙනවා. මං කිව්වේ ඒක මේ ඔක්කොටම මුල අසත්පුරුෂකම. මේ සෑම දෙයක්ම වනසෙන්න දැනුමින් සන්නද්ධුණා, ගුණයෙන් වෙනසුණා. දැනුමින් සන්නද්ධුණා, ගුණයෙන් වෙනසිච්ච ලෝකෙ මෙච්චරයි ඉතුරු වෙන අය වෙන මොකුත් නැහැ. හරි පුදුමයි බලන්න මේ රජතුමා තමන්ගේ ජනතාව වෙනුවෙන්, තමන්ගේ රට වෙනුවෙන්, එතන මේ කුසිනාරාවේ ඒ කාලේ ඉදිරියලා තිබෙච්ච දේවල්. මේ මිනිස්සු වෙනුවෙන් පොකුණු හදලා මේ ස්තම්භ නිර්මාණය කළා. තව බලන්න තව ඉස්සරහට මේක. හරි පුදුමයි. දැන් අපි තියා මේ අපේ මහාවංශය කියවද්දී අපේ රටේ රජවරු මේක කළා තියෙනවා ඇත්තට. අපිට හිතාගෙන සමහර මේ දේශනා අහලා වෙන්නේ නැති මේ කරන්නේ නැත්තේ. අනුරාධපුරයේ පොළොන්නරුව දැන් බලන්න අදගත්තු දළදා මාලිගාව අපිට සාමාන්‍යයෙන් බලන්න. උතර ඒව මේ හැදලා තියෙන්නේ ඒවත් එක්ක එතකොට. අද මිනිස්සු දැන් නිඳා කරන්න විතර නෙවෙයි තියාගන්නේ. මෙහිමයි හිටියේ රටේ මිනිස්සු මෙහිමයි හිටියේ කිය. අර මේ මිනිස්සු දැන් බලන්න එතකොට අර මෝඩ මිනිස්සුත් මේකට මේ ටක් ගාලා මේ ඇවිස්සලා එනවා ඇත්තනේ ඉන්නම් කියලා. එහෙමයි. ඒතර මද මේ අර අහිංසක මෝඩ මිනිස්සයා අර මේ දඩමීමා කරගෙන සමහර අය නැගී සිටින ස්වභාවයක් තියෙනවාද? ඒතර මිනිස්සුත් අර මෝඩ මිනිස්සුත් ඇවිස්සලා යනෝනේ. එහෙමයි තියෙන්නේ. ඒ දඩමීමා කරගෙන තමන්ගේ බලය තහවුරු කරගන්න දඟලීමක් විතරයි තියෙන්නේ. අපි ස්වාමීනාංශ මතක් කළ අර කරුණ ඇත්තටම මේ ධර්මයේ ශ්‍රවණය කළ අපේ පෙර රාජදරුවන් මොනතරම් ආදරයෙන් දයාවෙන් ඒවා සකස් කරන්නේ නැද්ද අපව ජනතාවට සම්මාන සත්කාර කරන්න ස්වාමීනි. ඒකනේ එන්න. ඒතර දැන් බලන්න දැන් සමහරලාට මේ නිර්මාණය වෙන සමහර දේවල් අද වගේ යුගයක් ගත්තොත් මම කියන්නේ බටහිර අයයට පස්සේ මේ ලංකාව වගේ රටවල් වලට ඇවිල්ලා ඒව දිහා බලලා එහෙමනේ තියෙන්නේ එතකොට. එහෙමයි. ඒතර ඒ ඔස්සේ ඇති වෙන මේ ආර්ථික ගොඩනැගීම එහෙම තියෙනෝනේ. දැනුත් අපි පරිභෝජනය කරන්නේ මුතුන් මිත්තන් අපට හදලා. දැන් බලන්න අද ගත්තොත් එහෙම දැන් බටහිර කට්ටිය ඇවිල්ලා සුද්ධ ඇවිල්ලා එතකොට ලංකාවේ ගොඩාක් අද බලන්නේ එදා අතීතයේ රජවරු නිර්මාණය කරපු දේවල් නේ වැඩිපුර බලන්නේ ඇවිල්ලා. එහෙමයි. නැද්ද බලන්න. අද එහෙම රජවරුටම නිඳා කරන අසත්පුරුෂයෝ කියන්නේ තියෙන්නේ. නැද්ද බලන්න. අද අනුරාධපුරේ කොච්චර යනවද ගිහින් බලනවද? ඒ ඔස්සේ ඇතිවෙච්ච කොච්චර විදේශ විනිමයක් තියෙනවද? අද ලංකාවේ පෞරාණික නගර ඇවිල්ලා කොච්චර බලන්න එනවද? මම ලංකාවේ තරම් එහෙම බලන් දේවල් නැහැ. අද ඉන්දියාවේ අද බලන් දේවල් නැහැ. අතර මේ වනසලා ඒවා. ලංකාවේ තමයි සෑහෙන තියෙන්නේ. එතකොට ඒ ඔස්සේ ඇති වෙන මේ විදේශ විනිමය කොච්චරද? ඒව බලබලා අර අසත්පුරුෂ ප්‍රජාව බයින. මං කිව්වේ ඒක දැනුමින් සන්නද්ධ වුණා, ගුණයෙන් වෙනසුණා කියලා. එහෙමයි. දැක්ක නේද? ගුණයෙන් වෙනසිච්ච ලෝකෙ එච්චර තමයි තියෙන්නේ. දැන් මේව ගන්න මේවක් කෙනෙකුට හිතනවා නම් බලනවා නම් මේ දේශනා කියලා කොච්චර දේවල් හිතන්න තියෙනවද? කියනවා එකල්ලි ආනන්ද මහා සුදස්සන රජතුමන් මෙහිම අදහසක් ඇති වුණා. යම් කෙනෙක් මේ පොකුණු වලට පැමිණි ජනයා ස්නානය කරවන්නා වුණා. රජතුමා තව ලස්සන සුන්දර දෙයක් කල්පනා කළා. කොහොමද? මම මේ පොකුණු තෙර ස්නානය කරවන පුරුෂයන් තබන්ට ඕන කියලා. ගෙන සමහර පොඩි අය එනවා. සමහර වයසක අය එනවා. සමහර කාන්තා එනවා. සමහර බයයි මේකට බහින්න. එතකොට සමහර ඒ කට්ටිය නාවන්න ඒ කට්ටිය ටික පැනලා නාන්න උපකාර කරන්න කට්ටියට යන්න ඕන කියලා කල්පනා කළා කියන. ආනන්දෙනි යම් කෙනෙක් මේ පොකුණු වලට පැමිණි ජනයා ස්නානය කෙරෙව්වා හුද මහා සුදස්සන රජු ඒ පොකුණු තෙර නාවන පුරුෂයන් තැබෙව්වා කියනවා. එකල්ලි ආනන්දිනි මහා සුදස්සන රජුහට මේ අදහස ඇති වුණා කියන. මොකද්ද? මම මේ පොකුණු තෙර මෙබඳු දානයක් පිහිටවන්නේ නම් යහපති. පුදුමයි හරි අසිරිමත්. කුමක්ද? ආහාර කැමති අයට ආහාර තිබ්වා කියන. පැන් කැමති අයට පැන් තිබ්වා කියන. වස්ත්‍ර කැමති අයට පොකුණු තෙර වස්ත්‍ර තිබ්වා කියන. එහෙමයි. යානා කැමති කට්ටියට යානා, යහන් කැමති කට්ටියට යහන්, ස්ත්‍රීන් කැමති කට්ටියට ස්ත්‍රී. ඊළඟට සුද්ධ නොකළ අමුරන් කැමති කට්ටියට අමුරන්, රත්තරන් කැමති කට්ටියට රත්තරන්. ආනන්දින මහා සුදස්සන රජු ඒ පොකුණු තෙර ආහාර කැමති අයට ආහාර, පැන් කැමති අයට පැන්, වස්ත්‍ර කැමති අයට වස්ත්‍ර, යානා කැමති කට්ටියට යානා, යහන් කැමති අයට යහන්, ස්ත්‍රීන් කැමති කට්ටියට ස්ත්‍රීන්, සුද්ධ නොකළ අමුරන් කැමති කට්ටියට අමුරන්,
රන් කැමති කටේ රන් වශයෙන් මෙබඳු මහා දානයක්. දැක්කනේ දානීය ආශ්චර්යය. එහෙමයි. එකල්ලි ආනන්දේනි බ්‍රාහ්මණ ගෘහපතිවරු දැන් බලන්න මේ විදිහට දානයක් පුරුදු කළා මහා සුදස්සන රජතුමා. බ්‍රාහ්මණ ගෘහපති බොහෝ වස්තු රැගෙන මහා සුදස්සන රජතුමා ගාවට ආවා කියන. දේවයනි මේ බොහෝ වස්තුව දේවයන් උදෙසාම ගෙනෙන ලද්දේය. මෙය දේවියෝ පිළිගන්නාසේක්වා කියලා. ඇති බවත්නි මගේත් මේ හරි පුදුමයි. එතකොට රජතුමා අර යටිමඩි ගහගන්නේ. එහෙමයි. මොකද කියන්නේ? මාගේත් මේ බොහෝ වස්තුව ධාර්මික අය බද්දින් ලැබුණා මට. ඒ නිසා ඕගොල්ලෝ ගෙනාපු ඕගොල්ලෝ ගෙනියන්න. එහෙමයි. බලන්න අවංක බව. කපටි නැති බව, වංචා නැති බව. දැක්ක නේද? දමනය කියන්නේ සංයමය කියන්නේ ආන් ඒකට. දැන් දානෙත් දෙනවා. කපටි වංචා නැහැ. මිනිස්සුන්ගේ දේවල් අහිංසක හොරගෙන කන්නේ නැහැ. මගේ වස්තුවෙන් වැඩිපුරත් ඔබ ඕන රැගෙන යන්න කියලා රජතුමාගේ වස්තුවක් දෙනවගෙන අරගෙන ආපු මිනිස්සුන්ට. රජු විසින් පිළිනොගත් වස්තුව ඇති වුන් දැන් පැත්තකට ගිහින් කල්පනා කරනවා කියනවා. යම් මේකින් අපි මේ වස්තුව යලිත් සියගේ වලට ආපහු ගෙනියන එක අපිට දැන් හොඳ නැහැ. අපි මේක රජතුමා වෙනුවෙන් ගෙනාවේ. මිනිස්සුන්ගේ අවංක බව. එහෙමයි. එහෙම යුගයේ තමයි මෙහෙම සමෘද්ධිමත් වෙලා තියෙන්නේ. දැක නේද? එහෙයි ස්වාමීනි. සට්ට කපටිකම් රජතුමාගෙත් නැහැ මිනිසුන්ගෙත් නැහැ. වංචා මිනිසුන්ගෙත් නැහැ රජතුමාගෙත් නැහැ. දැක නේද? ඒ කිසි දෙයක් කිසි වංචා නැහැ. දූෂණ මංකොල්ල මොකක්වත් නැහැ. අන්න එහෙම යුගයට තමයි හරම යුගය පහළ වෙන්නේ. ඒතර එහෙම දේවල් හදන්නත් ධනය පහළ වෙනවා. රත්තරන් පහළ වෙනවා. රිදී පහළ වෙනවා. දැක්ක නේද? වංචා නැති සටකපට නැති ලෝකෙට පහළ වෙන දේවල්. දැන් අද මේ වංචාවෙන් පිරුණු දූෂණයෙන් පිරුණු සටකපටි පිරුණු ලෝකෙ ඉඳන් කල්පනා කරනවා එහෙම අපි වෙන්නේ කොහොමද කියලා. තේරෙනවද මං කියුවේ දැනුම තිබුණාට සත්පුරුෂ නැහැ කියලා මං කිව්වේ ඒකයි. ගුණේ නැහැ කියලා. ඒ ගුණේ ඇති වෙන්නේ. ඇයි? ඒ ඉතින් කල්පනා කරනකොට අපේ යුගයේ එහෙම එකක් ඇති වෙන්නේ නැති ඒක හිතනවනේ. අපේ යුගයේ ඇති වෙන්නේ නැති ඇයි ඉතින්? වංචාව තියෙනවා, සටකපටිකම තියෙනවා, දූෂණේ තියෙනවා, මංකොල්ලකම තියෙනවා. හැම එකම තියෙනවනේ. එහෙමයි. හැම එකම තියෙනවනේ. ඒ කියන්නේ පොඩි එකක් දැන් ගත්තොත් එහෙම පොඩි තැන ඉඳන් ඉහළ තැන දැක්කාම තියෙන කොහොමද? වංචාවයි දූෂණයයි මේ මට මතකයි සර් කෙනෙක් කියනවා මේ එයාගේ ටියුෂන් එකේ දෙන කාඩ් එක. මම කියන්නේ ළමයි වංචා කරන්නේ නැහැ. ටියුෂන් එකේ දෙන කාඩ් එක. තව කෙනෙක් ඉන්නවලු පිරිසක් ඉන්නවලු ඒක ඒ විදිහට print කරනවා. print කළා ඊට පස්සේ මොකද කරන්නේ? ඒකෙන් බිස්නස් එකක් හදාගත්ත පිරිස. ළමයි වංචා කරන්නේ නැහැ. තේරෙනවද? එහෙමයි. බලන්නකෝ. එතන ඉඳලා වංචාව තියෙන්නේ. එතන ඉඳලා වංචාව තියෙන්නේ. ස්වාමීනි මේ පුදුම තරම් අවාසනාවට අපේ පින්නසයන සිහිපත් කළ ආකාරයෙන් වැඩිහිටියන් ගුඩෙන් ඈත් වෙනකොට දරුවන් කුඩා වයසේම මේ විදිහට ඈත්ලා යන හැටි. එහෙමයි ස්වාමීනි. ඈත්ලා යන හැටි. ඒකට හේතුව දැන් පුංචි කාලේ ඉඳලා ඔළුවට එනෝනේ. හොඳින් හරි නරකින් හරි දෙමව්පිය කරනෝ පේනවා. දරුවා හිතන හරි හොඳින් හරි නරකින් හරි. තේරෙනවද නේද? එහෙමයි. අනිත් එක්කෙනාට ගහලා හරි ටොකු වෙල්ලා හරි කරගන්නව දැක්කොත් ඒ ළමයි මොකද වෙන්නේ? පොඩි කාලේ පුරුදුන ගහලා හරි ටොකු වෙල්ලා හරි. පින් කරන්න අප මිනිසුත් එහෙම නෙවෙන්නේ. හොඳින් හරි නරකින් නම් හරි ඊළඟ පස්චිම ජනතාව බිහි වෙන හොඳින් හරි නරකින් හරි. ගහලා හරි බැනලා හරි ටොකු වෙල්ලා හරි කරන්නේ ඊළඟ පස්චිම ජනතාව බිහි වෙන ඊට වඩා ප්‍රචණ්ඩත්වයට. මේකේ ඉන්නේ අර නරක දේ වේගින් වැඩිපුර ග්‍රහණය කරගන්න ඕන මිසක් ඒකේ තියෙන හොඳ දේ ගන්න එහෙම එකක් නැහැ නේ කාම සාමාන්‍ය. එහෙමයි. දේවීනි ඔබට ඊට පස්සේ අර කට්ටිය කතා වෙනවා අපේ නම් මහා සුදස්සන රත්නමාට අපි නිවසක් කළා දෙමු. බාහන මිනිස්සුගේ සත්පුරුෂකම මෙච්චර තියෙන වෙන අපි දෙන්න ඕනේ එහෙම එකක් නැහැ. එහෙමයි. මිනිස්සුගේ සත්පුරුෂකම තේනවා නේද? රත්නමාට ඊර්ෂ්‍යාකම් කර කර ඉන්නේ රටේ ජනතාව. අද මිනිස්සුගේ තියෙන වැඩි බෙහෙමත් එකක් තියෙනවානේ. ගමේ ගත්තොත් එහෙම ගමේ මිනිස්සෙක් දුක් මහන්සිලා ගයක් හදාගත්තා නම් ඉරිසියාකම් කර කර ඉන්නව ගලක් ගන්න කොයි වෙලාවෙ හරි. ඕ මහා දුෂ්ට මිනිස්සු ඉන්නවාද? එහෙමයි. ඉරිසියාකම් කර කර ගලක් ගන්න බලාගෙන ඉන්නේ. මොකද ව්‍යාපාරයක් කරන ගිනි තියන්න බලාගෙන ඉන්නේ. ගොවිතැනක් කළා නම් ඒක විනාශ කරන්න බලාගෙන ඉන්නේ. නැද්ද බලන්නකෝ. ගුණවත් දරුවෙක් හැදෙනවා නම් අර දරුව වනසන්න බලාගෙන ඉන්නවා.
අධ්‍යාපනය ලැබුණ කෙනෙක් හිටියොත් එහෙම අර මනුස්සයට කොහොම හරි මොනවා හරි කර කැලෑ පත්තරයක් ගහ ඒ මනුස්සය විනාශ කරන්න බලන් ඉන්නවා. ඒ නිසා අද මොකද වෙලා තියෙනවද බලන්න. අද ඒ නිසා උගත් මිනිහා රට පනිනවා. සල්ලි කියා කර හොයාගත්ත මනුස්සයා රට පනිනවා. ඇයි අර නූගත් ප්‍රජාව විසින් තමන් හික්මෙන්න ඕන කාලේ අධ්‍යාපනයක් ලබන්න ඕන කාලේ දැනුමක් ලබන්න ඕන කාලේ ව්‍යාපාරයක් මොනවහරි කරගන්න ඕන කාලේ මොනවහරි නොසන්ඩාල වැඩක් කර ඒ පුස්තේ දුව ඉන්නවා. ඊට තමන්ගේ සම වයසේ අර ප්‍රජාව මොනවහරි ඊට පස්සේ උගත් බවක් ලබලා දැනුමක් ලබලා මොනවහරි ව්‍යාපාරයක් සාර්ථක ඉහළට ආවට පස්සේ අරකට ඊර්ෂ්‍යාකම් කරන්න පටන් ගන්නවා ඊළඟට. එහෙමයි. ඊර්ෂ්‍යාකම් කර අර කට්ටියගේ ජීවිත වනසනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? කී සල්ලි කියා කරේ හොයාගත්ත මිනිස්සයා, උගත් වෙච්ච මිනිස්සයා, දැනුමක් ලබාගත් සත්පුරුෂ මිනිස්සයා ගැන මම කියන්නේ. සත්පුරුෂ මිනිස්සයා ඊට පස්සේ මොකද වෙන්නේ? වෙන රටකට පයින්නවා. පැත්තකට වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක රටේ වගේ යුතු බවට පත් වෙන කවුද? අර කිසිම දැනුමක් නැති, උගත්කමක් නැති, අසත්පුරුෂ සංයමයක් නැති, දමනයක් නැති පිරිස ඊට පස්සේ අතින්ට එනවා. ස්වාමීනි ප්‍රවාහයක් වගේ නිරන්තරයෙන්ම සිද්ධ වෙන දෙයක් අපේ නැති බැරිකම් ඇති වෙන්න අපි තියෙන තැනට ඉරිසියාවටම නැඹුරු වෙන එක. ඒකනේ. දැන් බලන්න මට මතකයි අපි පුංචි කාලේ ගොඩක් තිබ්බ ටිකක් ඒක. ගමේ ගුරුවරයෙක් හිටියොත් එහෙම ඒ ගුරුවරයාට ගමේ මිනිස්සු පුදුම ගෞරවයක් තියෙනවා. එහෙමයි. ගමේ වෙද මහත්තයෙක් හිටියොත් වෙද මහත්තයාට පුදුම ගෞරවයක් තියෙනවා. නැද්ද එහෙම? එහෙමයි ස්වාමී. අද ඒක නෑ. අර ගුරුවරයාට ඊර්ෂ්‍යාකම් කරනවා. ඊර්ෂ්‍යාකම් කර අර සමබවට පත් වෙන්න උත්සාහ කරනවා. ස්වාමීනි අපේ නැතිපර එකම අභිමුව මේ යෝනිසෝ මනසිකාරයට මෙහෙම වෙන්නේ නැත්තේ කුමන දෙයකින්ද කියලා ඒ දිශාවට හිත හරව ගන්න. එහෙම එනවා සත්පුරුෂයෙක් න ะ. එහෙමයි ස්වාමීනි. වැඩි සමාජ සත්පුරුෂ නෑනේ. දැන් අපි මේ ටිකක් දහම් කරුණු ඉස්මතු කරන්නේ අද සාසනීය වශයෙන් ගත්තොත් පරිහානියට ඒකත් හේතුව. ඒකත් සාසනික වශයෙන් ඒකත් තියෙනවා. හරි පුදුමයි ඒක. හැම පැත්තටම මේක නිකන් අර විස මුල් සහිත අර වේගෙන් පැතිරෙන සමහත් ගස් තියෙන ඒ වගේ පැතිරලා ගිහලා තියෙන හැම පැත්තටම. එහෙමයි. හැම පැත්තටම. කී හරි බලන්න මේ සත්පුරුෂ මිනිස්සු බලන්නකො. රජතුමාට මෙච්චර තියෙන නිසා මේක ඕනේ අපි මේ කාට හරි දීලා දාමු මෙහෙමයි. නැත්නම් අපි මොනවා හරි එහෙම හිතුවේ නේ. රජතුමා සත්පුරුෂ බලන්නකො. මට මෙච්චර තියෙන නිසා මට ඕනේ ඔබට මේවා. මගිනුත් අරගෙන යන්න. එහෙමයි ස්වාමී. රජතුමා සත්පුරුෂ මිනිස්සු සත්පුරුෂයි. අපි මේවා අරගෙන ඇවිල්ලා අය අරගෙන යන්නේ කොහොමද නේ? අපි රජතුමාට ලස්සන මන්දිරයක් කරමු. මම රජතුමාට ආදරේ මිනිස්සු. ඒක තමයි අර අපි හැමතිස්සෙම බලන්න ඕන සත්පුරුෂ නම් තියෙන ස්වභාවයක් තමයි තමන් ඉහළින් ඉන්න කෙනාගේ වටිනාකම තේරෙනවා. සත්පුරුෂ කෙනාට. ගෙදරක් කියලා හිතන්න දෙමව්පියන්ගේ වටිනාකම දරුවන්ට තේරෙනවා. ආයතනයක් කියලා හිතන්න ඉහළ නීලධාරියගේ හැමතිස්සෙම වටිනාකම අඩුපාඩු තිබුණ වටිනාකම තේරෙනවා. රටේ ඉහළින් ඉන්න කෙනාගේ වටිනාකම තේරෙනවා. ජාතියක් විදිහට රටක් විදිහට පිරිහෙන්න ඕකත් හේතුවක් ලංකාවේ. ඒ වටිනාකම දැක්කේ නෑ. හැමතිස්සෙම අඩුපාඩු අරගෙන රටේ ආයතනයේ ගමේ ගෙදර හැමතිස්සෙම වගකිය යුතු කෙනා හැමතිස්සෙම නින්දා කරමින් අපහසුතාවයටපත් කරමින් ඉරිසියාවෙන් යට වෙලා වනසන්නම හැමතිස්සෙම මහන්සි ගත්තා. පොඩි කරුණාවක්. තේරුණා නේද? ඒක හේතුව පිරිහිලා යන හේතුණා මේක. හැමතිස්සෙම බලන්න එතකොට මේ හැම අවස්ථාවෙම මොකද වුනේ? අර වගකියුත්තාට නින්දා අපහාස කරනකොට පහර ගහනකොට හැමතිස්සෙම ඊළඟට ඒ පිරිස තව වෙන ජාතියක වෙන ආගමක වෙන රටක ගොදුරක් බවට පත් වෙනවා. වෙන්නේ නැද්ද බලන්න ලංකාවට ඒක වෙලා නැද්ද? අතීතේ නම් ඒක නේ උනේ. එහෙමයි. ආන්න එක තමන්ගේ ජාතිය වෙනසනවා ඊටත් පිටරට කෙනෙක් ගේනවා. ආන්නේ තත්ත්වයටපත් වුණා. තමන්ගේ රටේ තිබිච්ච උදාහර දැනුම දැන් ගත්තොත් ලංකාවේ ගත්තොත් එimhe මේ ඖෂධයක සිංහල බෙහෙත් ඒක සම්පූර්ණ කඩා කප්පල්ලා විනාශ කරන මට්ටමට පත් කරලා ඉවරයි නේද? නේද බලන්න. රටේ තිබිච්ච දැනුම දැන් සීගිරියට වතුර ගෙනිච්ච දැනුම එහෙමයි. අද ඒක වනසලා නැද්ද ඒක? ස්වාමීනි හරි පුදුමයි විමස ගන්න හිතන ඇත්තටම දැන් අර අපි නවීන දැනුමෙන් සන්නද්ධ වෙන එක වෙනම කාරණාවක්. ඒ දැනුමත් අපි දන්නවනේ බොහොම ප්‍රයෝජනවත් කියලා. ඒ නමුත් ස්වාමීනි අවුරුදු 2500ක් තුල ශිෂ්ටාචාරයක්
මේ ජීවත් කළානේ දරාගෙන යාවත් කාලීන කරානේ මේ දැනුම මේ වෛද්‍ය විද්‍යාවෙන් අප සතුව තිබුණු ඒකනේ. කියලා ගුණයක් අපට මේ මං කියවගෙන දැනුමෙන් සන්නොදුන්න ගුණේ නැහැ කියලා. එහෙමයි ස්වාමීනි. අර නේද හැම එකෙම දැන් බලන්න අද ලංකාව ගත්ත ලංකාවේ උදාහරණයක් ගන්නකො. ඒ හැම දෙයක්ම දැනුමෙන් සද්දවන්න වුණා නවීන දැනුමින්. අර ලංකාවේ තිබිච්ච දේවල් හැම තිස්සෙම ඒ දරාගෙන ඉන්න මිනිස්සුන්ට පවා අපහසුතාවට පත් කරගෙන නැගිටින්න දෙන්නේ නැතුව ගගහ සමහරට ගුණවත් අය ගාව තිබුණේ දැනුම. එතකොට එක පැත්තකින් ගුණයට ගැහුවා. සත්පුරුෂ දැනුමට ඒ තාක්ෂණයට ඔක්කොටම ගරහා තමන්ට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙන විදියට තමන්ගේ මඩිය තර වෙන විදියට ඒකටම මුල් තැන දී ගියා නේද? අන්න යනකොට වෙනසෙනවා. ස්වාමීනි මේ නිදහසෙන් පස්සේ අපි අසත්පුරුෂ බවත් එක්කම තමයි මේ ආවේ දැන් මේ අර ඒ දැනුම දරාගෙන හිටපු අපේ සාම්ප්‍රදායික මේ බුද්ධිමතු නැත්තම් දැනුවත් පිරිස බොහොම අහිංසකවම මැරිලත් ගියා. සමහර වෙලාවට අපිට ඒවා දායාද කරන්නෙත් නැතුවම කරගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ස්වාමීනි මේ කාරණා කිරලා මනලා බලලා බුද්ධිමත් වෙන්න අපිට සමබර ලක්ෂ්‍ය හොයාගන්න පුළුවන් වුණොත් මම හිතන්නේ ලේසි කියලා. එහෙමයි ස්වාමී. මේක වර්ණසලාම තමයි අවසන් වෙන්නේ කියලා හිතෙන්නේ. හැම තිස්සෙම බලන්න ඕන තමන්ගේ පවුලේ නම් දෙමව්පියන්ගේ වටිනාකම අඩුපාඩු තියෙනවා. එහෙමයි. මන්නේ රාගදේශ මොහ තියෙන අඩුපාඩු තියෙනවනේ. ඉහළින් ඉන්න කෙනාගේ වටිනාකම තීරුම් අරගෙන අඩු ගන්න ඒකට අපි ආංචි අදින්න නැතුව ඉන්න ඕන. අඩු ගන්න. සපෝට් එකක් දෙන්න බැරි. තේන ඒකට හේතුව සමහරට ඒ දෙමව්පියෝ නිසා රැකින තව පිරිසක් ඉන්න බලන්න. තමන්ට ඒ දෙමව්පියන්ගෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වුණාට ඒ දෙමව්පියන්ගෙන් රැකින තව දරුවෝ පිරිසක් ඉන්න පුළුවන්. ආයතනයක් හිතන්නකෝ. ආයතනේ තමන්ට පුද්ගලිකව රැකවරණ නැතුණාට තව වැඩි පිරිසකට රැකවරණයක් ලැබෙන්න පුළුවන්. ආරක්ෂාවක් තියෙන පුළුවන්. අඩුම ගානේ එච්චර ඕනේ නැහැ. අඩුම ගානේ මම මේ කියන්නේ අඩුම ගානේ බාහිර උවදුරු වලින් රැකවරණයක් තමයි ලැබෙන්න තියෙන පුළුවන්. සමහර එක දෙයක් තිබුණොත් අනිත් දේවල් ටික ටික සම්පාදනය කරගන්න පුළුවන් අපිට. හිතන්නකෝ මෙහෙම. දැන් අපි ආයතනයක් කියලා හිතමුකෝ. ඒතර මේ ආයතනෙට අපිට මනාකොට බාහිර උවදුරු නැතුව අපිට ඉන්න රැකවරණේ හදලා දීලා තියෙනවා නම් ඒ රැකවරණයේ තියෙන තාක්කල් අනිත් දේවල් අපිට ටික ටික ඇති කරගන්න පුළුවන්. ඒක නේද වැදගත් ස්වාමීනි. ඒක තමයි වැදගත්ම දේ. අපි තුමු ඒ ආයතනට හැමතිස්සෙම නිරන්තරයෙන් පහර ගගා යනවනම් එතකොට හතුරු කරදර වැඩි නම් සමහරට ඒ ආයතන දිනු කරන්න හම්බෙන්නේ නැහැ. ආයතන දිනු කරන්න හම්බෙන්නේ නැත්නම් මොකද මේ ආයතන සේවකයන්ට හරි වැටුපක් ගන්න හම්බෙන්නේ නැහැ. ඒගොල්ලන්ට කාල බිලින්න හම්බෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් නැද්ද? තියෙනවා. ඉතින් ආයතනට මුල්ම තියෙන වැදගත්ම දේ මොකක්ද? බාහිරින් සතුරු කරදර නැති හොඳ ආරක්ෂාවක් තියෙනවා. තේරුණා නේද? එහෙමයි. ඒ වගේ තමයි රාජ්‍යයකත් ඉස්සෙල්ලා මේ කාලේ බොහෝ දේශනාවල විස්තර වෙනවා. රාජ්‍යයකත් මුල්ම වැදගත් දේ තමයි රාජ්‍ය ආරක්ෂාව කියන එක. රාජ්‍ය ආරක්ෂාව තියෙනවා නම් අනිත් ඒවා ඩිංග කරගන්න පුළුවන්. රාජ්‍ය ආරක්ෂාව නැති වෙච්ච ගමන් මොකද? කිසිදයක් කරගන්න බෑනේ. ඒතර අඩු ගාණයක් බලන්න ඕනේ නම් මේකින අපිට වෙන මොකක් කරන්න දුන්නත් අපිට ආරක්ෂාව දීලා තියෙනවානේ. ඒකලේ ගුණේ සිහි කරලා අපි අපිට හිත හදාගන්න පුළුවන්කම තියෙනවා. ස්වාමීනි එහෙම දමනයක් පුරුදු පුහුණු වෙන්න මේ පුද්ගලිකව අපි මේක දරා ගන්න නෑ. එහෙම දමනයක් පුරුදු පුහුණු වෙනවා නම් ඒ ජාතිය ශ්‍රේෂ්ඨ ජාතියක් වෙනවා. එහෙමයි. එහෙනම් මේ අපේ ජාතිය ශ්‍රේෂ්ඨ ජාතියක් වෙලා තිබුණේ කුමක්ද? එහෙම ගුණයක් ඇති කරන්නේ ධර්මයක් විසින්. අන්නේ ධර්මය දජේ වෙච්ච යුගයේ එහෙම තිබුණා. මිනිස්සු හිටියා. එහෙමයි. එහෙම ධර්මයක් දජේ වෙච්ච නොවෙච්ච යුගයට මෙච්චර තමයි. ස්වාමීනි හරි විස්මිතයි විමස ගන්න හිතෙනවා. දැන් දුටුගැමුණු රජුරුවන් එළාර රජුරුවන්ට එරෙහිව ඒ සංග්‍රාමයේ දිනුවට පස්සේ එළාර රාජ්‍ය පාලනය නිසා අපේ ශිෂ්ටාචාරය අපිට දහමේ හැසිරෙන තිබුණු ඉඩකඩ සියල්ල නැති වෙලා ගියා දීර්ඝ කාලයක් තිස්සේ. ඒ නමුත් අර මේ ඔහුගේ අවසාන කටයුතු එළාර රජුරුවන්ගේ ඊටාම රජ කෙනෙක් විදිහට ගරු බුහුමන් යුතුව සිදු කරන්න ඕන කියන ආවර්ජනාවක් දුටුගැමුණු බලන්න දුටුගැමුණුතුමා ඒක පවා කළා. එහෙමයි ස්වාමීනි. අන්තර මිනිස්සුත් එක්ක යුද්ධෙක නතර වෙලා දුටුගැමුණු තනි යුද්ධෙට කියන්නේ. ඒක මිනිස්සු සංහාරය වළක්වන්න ඕන නිසා. දැක්ක නේද? මේ සත්පුරුෂකම කියන්නේ ඒකට. හැමතිස්සෙම බලන පටු කෝණයෙන් බැලුවොත් නම් ආගම, ජාතිය, රට, ගෙදර, ආයතන ඔක්කොම වෙනසෙනවා.
ස්වාමීනි කෙනෙක්ගේ තියෙන කුඩා හරි ගුණය හොයාගන්න තියෙන ඒ ගුණේ පිට ඉවසන්න පුළුවන්කම තියෙනවා එතකොට. එහෙමයි. ගුණේ පිට ඉවසන්න පුළුවන්. අන්න ඒ ගුණයයි නැත්තේ. එහෙමයි. ඒ කුඩා හරි ගුණය ඒ ගුණයක් සමහරට වටිනම ගුණය වෙන්න පුළුවන්. අනිත් ප්‍රශ්න වලට ඔක්කොම විසඳුම්ගේ දෙන්නේ සමහරට ඒ ගුණේ. අපි දැන් ආයතනයක නම් ගෙදරක නම් රටක නම් රාජ්‍ය ආරක්ෂාව කියන එක වැදගත් දෙයක් නේද? එහෙමයි. රාජ්‍ය ආරක්ෂාව තියෙනවා නම් අනිත් ඒවා ඩිංග ඩිංග මොනවා හරි කරගන්න පුළුවන්. රාජ්‍ය ආරක්ෂාව සපයන්න දක්ෂ නම් ඒකට අනිත් කට්ටිය යම් ප්‍රමාණයකට ක්‍රියා කරලා ඉන්නවා. ඒක නැත්තම් ලොකු ප්‍රශ්නයක් නේ. ඒ වගේ තමයි. ඉතින් පින්වත්නි හරි ආශ්චර්යයි දැන් මේ දේශනා අපි කතා කරනකොට මේ ලස්සනට ඇති වෙන මේ සුන්දර කතා බහ කියන ඊට පස්සේ හරිය පුදුමයි මේ මහා සුදස්සන රත්තුමාට දහම් පාය කියලා මිනිස්සු එකතුලා ලස්සන දහම් පායක් කරලා දෙනවා. එහෙමයි. අන්තිමට හරිය පුදුමයි මේ මිනිස්සුන්ගේ රජතුමාගේ සත්පුරුෂ බව කොච්චරද කියන දෙවිවරුතුමා එන්නේ දහම් පාය මවන්න. විස්කන් දේවපුත්‍ර සක්දෙවිඳු කියනවා එහෙනම් මහා සුදස්සන රත්තුමාට දහම් පාය මවලා දෙන්න කියනවා. එහෙමයි. මේ මහා ගුණ කඳට දෙවිවරුන්ගේ සිත් නැවෙන හැටි මේ අන්‍යෝන්‍ය ගුණ කඳක් නෙමෙයිද? රත්තුමාත් ගුණවන්තයි, මිනිස්සුත් ගුණවන්තයි. මේ සටක නැහැ, කපටි නැහැ, වංචා නැහැ, කරුණාව, මෛත්‍රිය, දයාව එකිනෙක කෙනා ගැන හිතනවා. පුංචි ගුණේ හරි හිතනවා. එහි මිත්‍රවල මොකද දෙවිවරුන්ගේ හිත උණු වෙනවා. අන දෙවිවරුන්ගේ ආරක්ෂාව සැලසෙනවා. ඊට සක්දෙවිඳුක තමයි කියන්නේ විස්කන් දේවපුතට ධර්ම ප්‍රාසාදේ මවන උදව් කරන්න කියලා. ඒ සොඳුරු විස්තර ඉතින් අපිට හෙට තමයි කතා කරන්නේ. එහෙමයි. ඒ නිසා මේ සොඳුරු බණ පද මේ විමර්ශ යුදනාටම සසර දුක් දුරු කරන්න එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඉතින් මේ පින්වන්ත වෙසක් සමයේ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ අද දවසෙත් පෙන්වා වදාලා ඒ අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිතකසරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් නිරේෂ් පීරිස් මහත්මයා, නිල්මිනී ප්‍රනාන්දු මහත්මිය, අයර්ලන්තයේ පදිංචි ඉරේෂ් රාජපක්ෂ මහත්මයා, දේශානි ප්‍රනාන්දු මහත්මිය සහ මොරටුව ලක්ෂපතියේ පදිංචි හසන්ත ප්‍රනාන්දු මහත්මයා, මල්කාන්ති පුෂ්පකුමාරි මහත්මිය, නදුන් එවැගේම සනේෂ් තිසුමී සහ දිමාන් යන දුවදරුවන් දරුමුණු පුරන්න ඒක රාචී වෙලා තමයි මේ උදාර පින්කම සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම අප්‍රේල් මාස 9 වෙනි දින ජන්මදින යෙදුන ඉරේස් රාජපක්ෂ පින්බර මහත්මයාට ඒ වගේම මේ මාස 22 වෙනි දින ජන්මදින යෙදෙන නිල්මිනී ප්‍රනාන්දු මහත්මියට, මේ මාස 17 වෙනි දින ජන්මදින යෙදෙන දේශානී ප්‍රනාන්දු, ඒ වගේම මේ මාස 19 වෙනි දින ජන්මදින යෙදෙන හසන්ත ප්‍රනාන්දු යන පින්වත් සියලු දෙනාට ආශිර්වාද කරන උදාර අදහසින් තමයි අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරගන්නේ. ඉතින් මේ රැස්වන උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා, ඒ වගේම සක්දෙවිඳුන්, විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දත්තරාෂ්ට කියන සතරවරන් රජදරුවන්, ඒ වගේම සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර, පළාත් භාර, ලෝකපාලක සත්පුරුෂ සියලු දෙව් බඹුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජ්‍ය, ආලවක දෙවියන්, ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වරණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දිව්‍යයන්ගේ දැහැමි රැකවරණය අපගේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, ඒ වගේම සදහවත් ගිහි පිරිසට දිව්‍යයන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. දිව්‍යෝද උතුම් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින පරම පූජනීය ධම්මග විවර කළ අපගේ ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට,
ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදෙණියේ සුබෝධී ස්වාමීන් වහන්සේ, ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැපවෙන මහා සංඝරුවනට, උපාසක දරුවන්ට, අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දිව්‍යංගි දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින අද දවසේ ධර්ම දානය දෙන සියලු දෙනා නමින් මිය පරලෝකීය, විශේෂයෙන් මීට වසර 14කට පෙර මිය පරලෝකීය කිට්ලින් පීරිස් ආදරණීය මෑණියන්ට, මීට වසර 11කට පෙර මිය පරලෝකීය ෂෙල්ටන් ප්‍රනාන්දු පින්බර පියාණන්ට, ඒ වගේම බාප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් නිරේෂ් පීරිස් මහත්මයා, නිල්මිනී ප්‍රනාන්දු මහත්මිය, අයර්ලන්තයේ පදිංචි ඉරේෂ් රාජපක්ෂ මහත්මයා, දේශානි ප්‍රනාන්දු පින්බර මහත්මිය, මොරටුව ලක්ෂපතියේ පදිංචි හසන්ත ප්‍රනාන්දු මහත්මයා, මල්කාන්ති පුෂ්පකුමාරි මහත්මිය, නඳුන්, ඒ වගේම සනේස්, තිසුමී සහ දීමාන් යන දුවාදරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත සිටින සුජාතා සිල්වා සහ ලීලාවතී ඒකනායක යන මෑණිවරුන්ට, පුංචි අප්පුහාමි පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. විදේශගතව සහ මෙරට සිටින සහෝදර සහෝදරියන්ට, දුවාදරුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. සියලුම රණවිරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දිව්‍යංගි දැහැමි රැකවරණ සැලසේවා. කරන කියන දැහැමි කටයුතු සඵල වේවා. දුව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින අපගේ පින්බර දෙමව්පියන්ට ධර්මයේ හැසිරෙන්න උපකාර කළ සියලු දෙනාට, සිව්පසයෙන් සදහැසිතින් උපකාර කරන සියලු දෙනාටමත්, ඒ වගේම කුඩා කල සිට උපකාර කළ සියලු දෙනාට, සියලු ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දිව්‍යංගි දැහැමි රැකවරණ සැලසේවා. ඒ වගේම මේ දිනවල ලංකාවේ පැවතුණු මේ අර්බුදකාරී තත්ත්වයන් සංසිඳීම පිණිස තුනුරුවනේ අනන්ත ආශිර්වාද දිව්‍යංගි දැහැමි රැකවරණ සැලසේවා. සියලු දෙනාට ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ත්‍රිමංගල්‍යයේ යෙදුණු මේ පින්වන්ත වෙසක් සමයේ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සද්ධර්මය අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අද දවසෙත් පෙන්වා වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් පින්වන්ත ඔබ හැමදෙනා වෙනුවෙන් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන සදැහැවතුන් අප්‍රේල් මාස 9 වෙනි දින ජන්මදිනයේ යෙදුන ඉරේෂ් රාජපක්ෂ, මැයි මාස 22 වෙනි දින ජන්මදිනයේ යෙදෙන නිල්මිනී ප්‍රනාන්දු, මැයි මාස 17 වෙනි දින ජන්මදිනයේ යෙදෙන දේශානි ප්‍රනාන්දු, මැයි මාස 19 වෙනි දින ජන්මදිනයේ යෙදෙන හසන්ත ප්‍රනාන්දු යන මහත්මීන්ට ආශිර්වාද කිරීම පිණිස ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් නිරේෂ් පීරිස් මහත්මයා, නිල්මිනී ප්‍රනාන්දු පින්වන්ත මහත්මිය, ඒ වගේම අයර්ලන්තයේ පදිංචි ඉරේෂ් රාජපක්ෂ මහත්මයා, දේශානි ප්‍රනාන්දු මහත්මිය වශයෙන් මේ පින්වතුන්, ඒ වගේම මොරටුව ලක්ෂපතියේ පදිංචි හසන්ත ප්‍රනාන්දු මහත්මයා සහ මල්කාන්ති පුෂ්පකුමාරි මහත්මිය, නන්දුන්, සනේෂ්, කිසුමී සහ දීමාන් යන පින්වන්ත දූ දරුවන් වශයෙන් ඒ පින්ැති හැම දෙනා සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණා. ඒ පින්වතුන් සියලු දෙනාමත් පින්වන්ත ඔබ හැම දෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් මේ අසිරිමත් වෙසක් සමයේ
ඒ භාග්‍යවතුන් වහන්සේ හදවතේ වඩා හිඳවා ගන්න තුනුරුවන උදෙසා සිත මුදුන්පත් කරගන්න ජාතියම වාසනාවන්ත වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.